දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නිවල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 32 වෙනි දේශනයයි මේ. සත්‍තිස් බෝධිපාශික ධර්ම නමින් හැඳින්වෙන ධර්ම කොටස 7 සංග්‍රහ වී තිබෙන්නේ ඊ타ත්ම ප්‍රායෝගික වූ ක්‍රමානුකූලත්වයකින් යන අදහස පසුගිය දේශනාවේදී අපි ඉදිරිපත් කළා. ඊට සාධක වශයෙන් ඒ එක් එක් ධර්ම කොටාශය තුල ඇති ක්‍රමවත් අභ්‍යන්තර සංවිධානයත් ඒ ධර්ම කොටාශ එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයත් තරමක් දුරට විස්තර කළා. සතර සතිපට්ඨානයෙන් ලැබෙන සිහිය පිටුවා ගැනීම සතර සම්මප්පදානයෙන් කෙරෙන සතර ආකාර වීරයට හොඳ පදනමක් වන හැටි, සතර සම්මප්පදානයෙන් කෙරෙන වීරයේ ක්‍රමානුකූල වැඩිම සතර ඉද්ධිපාද සකස් කර ගැනීමට උපකාර වන හැටි එදා අපි සෑහෙන පමණ සාකච්ඡා කළා. ඉද්ධිපාද සතර පිළිට කරගෙන සද්ධාදී ඉන්ද්‍රිය පහ මතු කර ගන්නා ආකාරය සාකච්ඡා කරමින් සිටියේදී අපට එදා දේශනය නවත්වන්නට සිද්ධ වුණා. ඡන්දේ වීරිය අදිෂ්ඨානය විමසුම් නොවන යන කාරණා හතර යම්කිසි අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට, සමෘද්ධ කර ගැනීමට පාදක කරගත හැකි බව එදා කළ විස්තරයෙන් සෑහෙන පමණ පෙනී යන්නේ ඇති. නමුත් අර සද්ධාදී ඉන්ද්‍රිය පහ කෙලින්ම නිවනට අදාළ වූ ධර්ම කොටස්. අනේ නිසා තමයි සද්ධින්ද්‍රියේ සද්ධාව මුලට එන්නේ. ඒක අපි කලින් සඳහන් කළා. අර ඡන්දයට න්‍යායකම් කියන ධර්මයක් හැටියට සැලකන්න පුළුවන් ශ්‍රද්ධාව. නමුත් මෙතන සද්ධින්ද්‍රියේ ශ්‍රද්ධාව හඳුන්වලා තියෙන්නේ උත්කෘෂ්ඨම මට්ටමකින්. සෝවාන් පුද්ගලයා තුළ තිබෙන ඒ අචල ශ්‍රද්ධාවයි මෙතන සද්ධින්ද්‍රිය හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට විරිඉන්ද්‍රිය නම් වශයෙන් බැලුවහම නම් විරිය කියන වචනේ එකමයි. නමුත් මේ ඉන්ද්‍රිය තත්වයට එනකොට ඒකත් අපිට හිතා ගන්න පුළුවනි අර ඉද්ධිපාද වලින් පදම් වුණ සතර සම්මප්පදාන වීරිය හැටියට හොඳට පදම් වෙලා තහවුරු වුණු ශක්තිමත් වුණු වීරයක් එතන විරි ඉන්ද්‍රිය නමින් තිබෙන්නේ. ඊළඟට සමාධිය ගැන කියනවා නම් අර ඉද්ධිපාද භාවනා ගැන විස්තර කරනකොට කියවුණු පාඨයේ සඳහන් වෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශන සමාධි කියලා. එයින් කියවෙන සමාධිය ඇත්ත වශයෙන්ම චිත්ත ඒකාග්‍රතාවක්. වීරය දීම සඳහා අවශ්‍ය වෙන පාදක කරගත හැකි එක්තරා චිත්ත ඒකාග්‍රතාවක්. නමුත් ඊට වඩා බලවත්, ඊට වඩා ප්‍රබල සමාධි තත්ත්වයක් තමයි සමාධි ඉන්ද්‍රිය හැටියට මෙතන පෙන්වන්න කෙරෙන්නේ. සමාධි ඉන්ද්‍රිය හඳුන්වලා දී තියෙන්නේ ප්‍රථම ධාන ආදී ධාන සතර හැටියට. මේ ධාන හතර නිවනටත් උපකාර කරගන්න පුළුවන්. විදර්ශනාවට නගලා ඒවා කෙලින්ම නිවනට උපකාර කරගන්න පුළුවන් විදිහේ ධාන. එපමණක් නෙවෙයි එතන සඳහන් වෙනවා වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං කියලා ආරශ්‍රාවකයා වස්සග්ගේ අරමුණු කරලා වස්සග්ග කියලා කියන්නේ නිවනටම අතහැර දැමීම කියන අදහසයි. නිවන අරමුණු කරගෙන ලබන සමාධිය හැටියට දක්වලා තිබෙනවා සමාධියේදී. ඒ වගේම පඤ්චේන්ද්‍රියත් හඳුන්වලා තියෙන්නේ ඒ උත්කෘෂ්ඨ මට්ටමක. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව. එහෙමත් නැත්නම් අර උද්‍යත්තගාමිනී නිබ්බේධිකා පඤ්ඤාව. විනිවිද දකින විදිහේ විදර්ශනා ප්‍රඥාව හැටියට මෙතන හඳුන්වලා දීලා තියෙනවා.
අර ඉද්ධිපාදයේදී අපට හමු වුණ විමර්ශා කියන විමසුම් නොවන කියන එක ඒ ධර්මයට සමානයි අර්ථ වශයෙන් බලනකොට. නමුත් ඒ උත්කෘෂ්ඨ මට්ටමකින් පඤ්චේන්ද්‍රිය හැටියට මෙතන පෙන්눔 කරලා තියෙන්නේ ප්‍රඥාව. මෙතන මැදින් තිබෙන සතින්ද්‍රිය ඊ타මත්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. දැන් සතර සතිපට්ඨානය නම් සතිය පිහිටුවා ගැනීම කියන ඒ කොටස් වලදී යමක් ඒ හැටියට තේරුම් ගැනීම පමණයි. අමුතුවෙන් වැඩි කරන්න දෙයක් පේන්නේ නැහැ ඒ සතර සතිපට්ඨානයේදී. නමුත් මෙතන මේ සතින්ද්‍රිය ඉන්ද්‍රිය තත්වයක් අධිපති තත්වයක් ලබාගෙන මෙතන වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. මොකක්ද? අර අපි කලින් දේශනාවේදී සඳහන් කළ ආකාරයට දෙපැත්තට අදින අද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් සමබර කරලා සමතාවකින් පවත්වා ගන්නවා. ඒකයි එතන සතිඉන්ද්‍රියට අයිති කෘත්‍යය. මේ ඉන්ද්‍රිය සමතාව කියන එකේ විශේෂ ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. නිවන් සඳහා උත්සාහ කරන කෙනෙකුට වචන වශයෙන් ඉන්ද්‍රිය සමතාව කිව්වට මේක ලොකු ගැටලු විදියේ ප්‍රශ්නයක් වෙනවා සමහර විට. මේක ටිකක් තේරුම් ගන්න අපි එදා උපමාවට ගත්තු ඒ ගල් කුලම ඉදිරියට ගනිමු. ගල් කුලක් පෙරලීම පිළිබඳ අදහසක් අපි එදා සාකච්ඡා කළා. අර සතර සම්මප්පදානී වීරේ විවිධ මට්ටම් තේරුම් ගැනීමට ඡන්දං ජනීති වායමති විරියං ආරභති සිත්තං පග්ගණ්හාති පදහති කියන අවස්ථා පහක් අපි තේරුම් ගත්තා ගල් කුලක් ඔසවලා එහා පැත්තට පෙරලීමේ ප්‍රයත්නයට. ඒකේ අවස්ථා ඇසුනේ. මේ අවස්ථා තුලින් අවසානයේට කියවෙන පදහති කියන වචනයෙන් කියවෙන ප්‍රධාන වීරය ඇත්ත වශයෙන්ම වීරයේ උත්කෘෂ්ඨ මට්ටමයි. ඊ타ත්ම උත්කෘෂ්ඨ තත්ත්වයයි ප්‍රධාන වීරිය. ඒකේ තරමක් වචනාර්ථ වශයෙන් සැලකුවොත් අපිට කියන්න පුළුවන් පෙරලා දමන වීරිය වගේ. එහා පැත්තට පෙරලා දැමීම වගේ දෙයක් මේ ප්‍රධාන කියන එකෙන් හැඟි. මේ පෙරලා දැමීම සඳහා ලොකු ගැම්මක් අවශ්‍ය වෙනවා. ලොකු උත්සාහයක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රයත්නය කරන්න සිදු වෙන එක්තරා විදිහක සීරුවකින් යුතුව. සීරුවෙන් කියන වචනේ අපි යොදන්නේ සති ස්වરૂපයෙන් කියන එකට. සති ස්වરૂපයෙන් ගත යුතු ප්‍රයත්නයකුයි මේ ප්‍රධාන වීරිය කියලා කියන්නේ. මක් නිසාද අර ගල් කුල අනුව බැලුවත් ගල් කුල බොහොම අමාරුයි නිස්වා ඊළඟට අර අවදානම් තත්වයටත්පත් වෙන තරමට අර ගල් කුල එහාට වැටෙන්න ඔන්න මෙන්න තිබෙදී සමහර විට තල්ලුවක් නැතිව එහාට කරන්න බැරි විදිය තත්වයක් ආවා. ඒකට කාය ජීවිත නිරපේක්ෂකව තමයි මේ වීරිය යොදන්නේ. නමුත් ඒකත් සීරුවෙන් කළ යුත්තක්. මක් නිසාද පමණට වැඩි වීරිය දුනොත් ඒ අවසාන ගැම්මේදී ඒ ගල් කුලත් එක්කම එහා පැත්තට විසිරලා යනවා. අඩුවෙන් වීරිය දුවොත් මෙහා පැත්තට පෙරලා ගල් කුලට යට වෙනවා. අනිත් නිසා සමතාවක් අවශ්‍ය වෙනවා ප්‍රධාන වීරිය දීමට කලින්. අවසාන ගැම්ම ගැනීමට කලින් එක්තරා විදියක සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. තුලනය කිරීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සමතාව තුලනය කිරීම කියන අදහස අපිට තේරුම් ගන්න පුළුවන් චංකී සූත්‍රයේ එක්තරා පාඨයක. මදුම් සංගයේ චංකී සූත්‍රයේ සඳහන් වෙනවා නම් කිසි කෙනෙක් ධර්මයට ලං වෙලා ක්‍රමයෙන් ඡන්දය ඇති කරගෙන නිවන් සඳහා වීරිය දීම පිළිබඳව දීර්ඝ පාඨයක්. ඒ පාඨයෙන් ඕන කරන හරිය අපි ගනිමු. ඡන්ද ජාතෝ උස්සහති උස්සහිත්වා තුලයති තුලයිත්වා පදහති පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති පඤ්ඤායචන අතිවිජ්ජපස්සති. ඡන්ද ජාතෝ කියන්නේ ඡන්දේ හටගත්තේ නැත්තා ඕනෑකම ඇති වුණාට පස්සේ උස්සහති උත්සාහයක් යොදනවා. උස්සහිත්වා තුලයති උත්සාහයක් යොදලා ඊළඟට තුලණය කරනවා. තුලයිත්වා පදහති. අන්න තුලණය කළාට පස්සේ අර උත්කෘෂ්ඨ වීරිය යොදන්නේ. ඊළඟට පහිතත්වෝ සමානෝ ඒ විදිහට පදන් වීරිය යොදලා කායේන චේව පරම සත්‍යං සච්ච කරෝත්. කයින්මත් ඒ පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. පඤ්ඤායචනං අති විජ්ජපස්සති. ප්‍රඥායුත් ඒ නිමිත් දකිනවා. එතකොට මෙතන අපිට ඕන කරන මේ තුලේති කියන වචනේ අවාසනාවකට වගේ අටුවාවේ නම් තෝරලා තියෙන වෙන විදිහකට. පపంచ සූදනී අටුවාවේ මේ තුලේති කියන එක තෝරලා තියෙන්නේ අනිත්‍යාදි වශයෙන් තීරි. විදර්ශනා ඥානයක් හැටියට එතන දක්වලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තීරණය කිරීම කියන අදහසයි මේ තුලේති කියන වචනේ තේරුම හැටියට තියෙන්නේ. නමුත් මෙතන යෙදিলা තියෙන සන්දර්භය අනුව වාග් පරිසරය අනුව බැලුවාම මේකේ තියෙන්නේ උස්සහති කියන වචනයටත් පදහති කියන වචනයටත් මැදින්. ඒක නිසා අපි මේ සඳහන් කරන තුලණය කිරීම සමබර කිරීම කියන අදහසයි මෙතනින් ගත යුත්තේ. මේ වචනේ නියම අර්ථය හැටියට ගත යුත්තේ සමබර කිරීම, කිරා බැලීම වගේ දෙයක්. දැන් අර ගල් කුලක් වගේ දෙයක් නම් කිරා බලන්න කිව්වහම ඒක කරන්න බැරි වැඩක්. නමුත් ඔසවන පුද්ගලයා දන්නවා ඒක කොයිතරම් බරද කියලා.
එතකොට මේ පිළිබඳව දන්නවා මේ විදිහේ බරකට නම් මේ විදිහේ ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය එක්තරා විදිහක තුලනය කිරීමක් පුළුවන් වෙනවා. තුලනය කරන්න නම් ඒක උස්ස ගන්න ඕන. ඉස්සෙල්ලා ගල උස්සගන්නේ නැතිව ගොඩින් ඉඳලා කියන්න බෑ. ඒකට කොයිතරම් වීරයක් අවශ්‍ය වෙනවද කියලා. අන්නේ අදහස හැගෙනවා උත්සාහති කියන වචනේ. වීරිය සම්බන්ධ වචන රාශියක් මේ ධර්මයේ යෙදෙනවා. මේ උත්සාහ කියන වචනේ ඇත්තෙන්ම තියෙන්නේ ඔසවන වීරිය කියන අදහසයි. ඔසවන වීරිය පමණක් නෙවෙයි ඔසවාගත් වීරිය කියන එකටත් බුදු පියාණන් වහන්සේ සමහර විට යොදනවා උස්සෝල්හි කියලා. මේ කාරණේ අපිට තව දුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. අංගුත්තර නිකාය අටක නිපාතයේ තිබෙනවා මරණ සත්‍ය පිළිබඳ සූත්‍රයක්. ඒ සූත්‍රයෙන් කියවෙන්නේ මරණ සත්‍ය පිළිහිට කරගෙන යම් භික්ෂුවක් විසින් උදේ හවස තමා තුළ තිබෙන අකුසල ධර්ම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ පිළිබඳ විශේෂ අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි කියන එක. දැන් මේකට නිදර්ශන පාඨයක් ගත්තොත් සචේ භික්ඛවේ භික්ඛු පච්චවේකමානෝ යං ජානාති අත්තිනේ පාපක අකුසල ධම්මා අපහිනා යේමිනස් දිවා කාලං කරුන්තස් අන්තරායාති තේ භික්ඛවේ භික්ඛුනා තේ සංයෝ පාපකාණං අකුසලානං ධම්මානං පහනාය අභිමත්තෝ ඡන්தோ ච වායාමෝ ච උස්සාහෝ ච උසෝලිච අපටිවානිච සතිච සම්පජඤ්ඤංච කරණි. මේ කියන්නේ භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරයයි. රැගෙන උනට පස්සේ දවල් කාලයේ ලැබියාම කල්පනා කරනවා මා තුල තිබෙනවද යම් යම් පාපක අකුසල ධර්ම මේ දවල් කාලයේ මා මිය ගියොත් මරණයටපත් වුණොත් ඒ නිසා මට භයානක තත්යකට මුහුණ දෙන්න වෙන කියලා. ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනකොට එහෙම තිබෙනවා කියලා තේරුම් ගත්තොත් මේ භික්ෂුව විසින් එම පාප ධර්මයන්ගේ ප්‍රහාණය සඳහාම අධිමත් ඡන්දෝ ඒ කියන්නේ අධික වූ උත්කෘෂ්ඨ වූ ඡන්දයක් ඇති කර ගන්න. උත්සාහයක් ඇති කර ගන්නවා. ඊළඟට උසෝලි කියන වචනයත් යොදනවා. උසෝලිච්ච ඔසවාගන්න. ඊළඟට අපනිවානිච්ච ඒ කියන්නේ නොපසුබට බව. ඔසවනවා ඊළඟට ඔසවාගත්තට පස්සේ මේක අතහරින්න හිතෙනවා. හිතෙන තරමට සමහර විට පසුබෑමකුත් ඇති වෙනවා. අන්නේ අවස්ථාවේ අපටිවානිතා නොපසුබට බව ඇති කර ගන්න. නොපසුබට බව ඇති කර ගන්නවා. ඊළඟට සතිච්ච සම්පජඤ්ඤය. ඒ වගේම සතියත් සම්පජඤ්ඤයත් අවශ්‍යයි. එතනත් කියවෙනවා අර සතියෙන් කරන කෘත්‍යකුත් ඒ උත්සාහයේ තිබෙන බව සති සම්පජඤ්ඤයත් අවශ්‍යයි. සති සම්පජඤ්ඤය එතන පෙන්වුම් කරන්නේ අර තුලනේ කියන අදහසයි. දැන් මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් ගල් කුලටත් වඩා හොඳ උපමාවක් කෙනෙකුට හිතා ගන්න පුළුවනි. දර කොටයක් එසවීම වැනි දෙයක්. අනිතන කෙලින්ම එසවීම කියන අදහස් තියෙනවා. දර කොටයක් ඔසවලා කරට ගන්නකොට ඒක ඔසවන්නේ නැතිව දැනගන්න බෑ මේකේ සමබර කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය කියන බර එකතු වෙන තැනක් තියෙනවා. දර කොටේ එක කොනක් සමහර විට මහතයි. අනික් කොන හීනි. එතකොට එකපාරටම බැලුමට පේන්නේ නැහැ කොතනින්ද කර ගහන්න ඕන කියලා. මේක උස්සගෙන යනවා. එසෙව්වට මොකද ඊළඟට ඔසවලා කර ගහන්නේ හරියට අර ගුරුත්ව කේන්ද්‍රය ළඟ. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ බර එකතු වෙන මධ්‍යස්ථාන. ඒක හොයා ගන්න. ඒකත් පළපුරුද්ද අනුව ක්‍රියා කරනම දැනගන්නවා. අන්න එහෙම මේකේ මධ්‍යස්ථානය අල්ලගත්තාම එතකොට තමයි කර ගහලා ඊළඟට අර මුඩු ගැම්ම අල්ලලා උස්සලා ගෙනියන්නේ. ඕක අපිට නිතර දකින්න ලැබෙන දර්ශනයක්. ඒකට ඔන්න ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන්. අර ගල ඔසවලා එහා පැත්තට විසිකිරීම වගේ දෙයක් තමයි අර දර කොටයක් ඔසවලා කර ගහගෙන යන එක. බැලුමට කරන්න බැරි වැඩක් වගේ. තර විදිහේ තුලනය කිරීමක්, පිරා බැලීමක් අවශ්‍ය වෙනවා. සමබර කිරීම. එතකොට මේ ඉන්ද්‍රිය සමතාව ගැන ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන නිසා වැඩියක් විස්තර කළා. එතකොට සතිඉන්ද්‍රියනොත් ලොකු වැඩක් කරනවා. මේ ඉන්ද්‍රිය ධර්ම අතර. ඒ වගේම අපි එදා සඳහන් කළා සබ්බ සූත්‍රය කියන සූත්‍රය ආශ්‍රයෙන් මේ ඉන්ද්‍රිය පහේ ක්‍රමානුකූලත්වයක් තිබෙන බව. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුළ වීරිය උපදිනවා. වීරිය ඇති පුද්ගලයා සතිය ගැන උනන්දු වෙනවා. සතිය ඇති පුද්ගලයා තුළ සමාධිය වැඩෙනවා. සමාධිය ඇති පුද්ගලයා ප්‍රඥාව ලබා ගන්නවා. ওই විදිහේ ක්‍රමානුකූලත්වයකුත් එතන තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් මේ ඉන්ද්‍රිය පහ තුලින් පඤ්චේන්ද්‍රිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි. මේකත් විශේෂ කාරණයක්. බුදුරජාණන් වහන්සේ උපමා කීපයකින්ම ඉන්ද්‍රිය සංයුක්තිය දක්වනවා. තිරිසන් සතුන් අතර මෘග රාජයා වූ සිංහයා අග්‍ර වගේ. ඒ වගේම සියලුම සතුන්ගේ පාසටහන් අතර ඇත් පාදයේ අග්‍ර වගේ.
මේ පංචේන්ද්‍රියම අර ඉන්ද්‍රිය පහ අතරින් ශ්‍රේෂ්ඨයි. වෙන එකක් තබා මේ පංචේන්ද්‍රිය සම්පූර්ණ වනතුරු අනිකුත් ඉන්ද්‍රියයන් පිහිටන්නේ නැති බවත් පෙන්වන්න කරලා තියෙනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් යොදලා තියෙනවා, කූටාගාර උපමාවක්. කුළුගේක උපමාවක් යොදලා තියෙනවා ඉන්ද්‍රිය සංයුක්තිය මල්ලික සූත්‍රයේ. ජම්සේ මහණෙනි කුළුගේක මුදුන් කුරුපාව ඔසවන තාක් එකට එකතු වන පරාලෙහි හරියට පිහිටන්නේ නැත්තේ යම්සේද, රඳන්නේ නැත්තේ යම්සේද, ඒ විදිහට ආර්ය ශ්‍රාවකයෙකු තුළ ආර්ය ඥානය ප්‍රඥාව උපදින තාක්. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානය උපදින තාක් අර අනිකුත් ඉන්ද්‍රියයන් සද්ධා, විරිය, සති, සමාධි කියන ඒවා හරියට පිළිපන්නේ නැහැ. ඒවා එකකට යොමුවන්නේ නැහැ. නිවනට යොමුවන්නේ නැහැ කියන එක. එතකොට පංචේන්ද්‍රියට ඒ තරම් තත්වයක් දීලා තියෙන නිසාම අපට පේනවා මේ ඉන්ද්‍රිය පහ හරියාකාර පිළිතුල තියෙන්නේ සෝවාන් පුද්ගලයා තුල. එයාට පිළිසින් කියනවා නම් සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා උත්සාහ කරන පුද්ගලයා තුල. ඒත් ආර්ය පුද්ගලයෙකු හැටියටයි කියවෙන්නේ. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේටිත. ඒ කියන්නේ සතර මාර්ග ඵලයට පැමිණ අයත් ඒ වගේම මේ මාර්ග ඵලය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පිළිපන්න අයත් කියනවා. පටිපන්න කියන වචනය එතන යොදලා තියෙන්නේ. අන්නේ පුද්ගලයන් 8 දෙනා තුල තමයි හරියටම මේ පංචේන්ද්‍රයන් පිහිටලා තියෙන්නේ. අනික් අයගේ ඒවා ඒ තරම් ශක්තිමත් නැහැ. ඒවා හරියට අර කුළුගේක මුදුනට සම්බන්ධ වුණේ නැති වගේ. ඒවෙන් වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. රහතන් වහන්සේ තුල තමයි මේ පංචේන්ද්‍රිය ප්‍රබලම තත්ත්වයෙන් තියෙන්නේ. ඊට වැඩිය මෘදුයි පහළින් ඉන්න අනාගාමි, සකදාගාමි, සෝවාන් අවස්ථාවල අවම වශයෙන් පිළිහිලා තියෙන්නේ සෝවාන් මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයා තුල. එයිනුත් පහළ බාහිර ප්‍රත්‍යඥානය තුල මේවා සබ්බේන සබ්බං සම්බතා සබ්බං නැති කිසිම ආකාරයකින් මේ පුද්ගලයා තුල මේව නැති කියලා කියන්න පුළුවන්. එහෙම සඳහන් වෙනවා. ওই විදිහට ඒකට ඉන්ද්‍රිය පිළිබඳව. ඊළඟට තියෙන්නේ පංච බල. පංච බල ඒක තුත්‍ය වශයෙන් බලනවා නම් තරමක් විස්තර කරන්න ඕනේ. ඒකේ තරම්ම තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙවෙයි. ඉන්ද්‍රිය කියන වචනයෙන් රජකම, අධිපතිකම කියන අදහස අඟවනවා කියලා අපි සඳහන් කළා. අර ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම වලට එක්තරා විදිහක අධිපති බවක් ලැබුණා. ඉදිරිපත් වෙලා ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඊළඟට බලවලින් ක්‍රියා කරන්නේ ඒ ධර්ම බල හැටියට හැඳින්වීමේදී ක්‍රියා කරන්නේ ඒ රාජ බලයේ අධිපති බලයේ පාවිච්චි කිරීම. මොකටද පාවිච්චි කරන්නේ? අර නිවනට ප්‍රතිවිරුද්ධව පැන නගින ක්ලේශ ධර්ම, පාප ධර්ම මැඩලන්න. නීවරණ මැඩලීමට, සංයෝජන කැඩීමට මේ Taman මතු කරගත්තු ඉන්ද්‍රියම බල හැටියට යොදවනවා. අනිත් නිසා තමයි බෝධිපාක්ෂික ධර්ම අතර ඒවා බල හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට කියවෙන ධර්ම කොටාශය සම්බොජ්ජංග 7. මේ බොජ්ජංග ධර්ම 7 ඊටාත්ම වැඩිකත් ධර්ම කොටාශයක් හැටියට දක්වනවා. මේ ධර්ම පෙළ ගහලා තියෙන්නේ එක්තරා විදිහකට ක්‍රමානුකූලත්වයක. සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ ධර්ම හත් එක විදිහකට විග්‍රහ කරන්න පුළුවන්. දැන් මේ සතිය පෙරමුණ අරගෙන තියෙනවා. මේක එක්තරා විදිහක සේනා සංවිධානයක් වගේ. නිවන සඳහා. මේ බොජ්ජංග කියන වචනේ තේරුම බෝධාය සංවත්තන්ති. නිර්වාණ අවබෝධය සඳහා පිහිට වෙන ධර්ම හතක් මේ පෙළ ගස්සලා තියෙනවා. සතිය පෙරටු වෙලා මඟ පෙන්වනවා. මඟ පෙන්වනටත් වඩා මෙතන සමතාවක් ලබා දෙනවා. මක් නිසාද? ධම්මවිචය, වීරිය, පීති කියන මේ ධර්මයන් එක පැත්තකට නැඹුරු වන ස්වභාවයක් තියෙනවා. ඒවා උද්ධච්ච පැත්තට නැඹුරු වන ස්වභාවයක් තියෙනවා. අනිත් පැත්තට පස්සද්ධි, සමාධි, උපේක්ඛා ටිකක් පසුබසින ස්වභාවයක් තියෙන. එහෙම නැත්නම් ලීන පැත්තට, කුසීත පැත්තට නැඹුරු වන ගතියක් තියෙනවා. ඒවා පෙළ ගැස්වීමට මෙතනදිත් අර සතිය ඉදිරිපත් වෙනවා. එපමණක් නෙවෙයි මේවායේ ක්‍රමානුකූලත්වය ගැන කියනවනම් දැන් අර සති සම්බොජ්ජංගයේ සතිය කියන එක අර හතර සතිපට්ඨානෙ ආවා. මේ හැමතැනම සතිය කියලා කියනවා. වචන වශයෙන් බලනකොට අමුත්තක් නැහැ. නමුත් මෙතන කෘත්‍ය වශයෙන් වෙනස්. දැන් මේ වට කෙලින්ම කියවෙනවා සති සම්බොජ්ජංගං භාවේති. සමහර විට සඳහන් වෙනවා යම් කිසි කර්මස්ථානයක් ආශ්‍රය කරගෙන ආනාපානෙ වෙන්න පුළුවන්. වෙන එකක් තමයි මෛත්‍රී කර්මස්ථානෙ වෙන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර ධර්ම විහරණයනොත් නිවනට අරමුණු කරලා වඩනකොට ඒව තුලින් ඔය බොජ්ජංග මතු කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය බොජ්ජංග සංයුත්තේම සඳහන් වෙන්නේ මෙත්තා සාගතං සති සම්බොජ්ජංගං භාවේති.
විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං වස්සග පරිණාම. මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගය වඩනවා. විවේක, විරාග, නිරෝධ, වස්සග කියන මේ වචන හතරින්ම කියවෙන නිවන. විවේක කෙලස් වලින් විවේකයේ උපදි විවේකයේ ආදි වශයෙන් තෝරා ගන්න පුළුවන්. විරාගය, නිරෝධය, භව නිරෝධය කියලා කියන්න පුළුවන්. ඊළඟට වස්සග කියලා කියන අතහැරීම. මේ හතරින්ම කියන නිවන ආරමුණු කරගෙන සතිය වැඩිමයි මෙතන සති සම්පොච්චංගය යන වචනේ හදින්නේ. ඊළඟට මේ සති සම්පොච්චංගය අනුවම එහෙම නැත්නම් සති සම්පොච්චංගය මතු කරගත්තට පස්සේ ඒකෙන් වැඩ ගැනීමක් හැටියට කරන කාර්යය තමයි අර ධම්මවිචේ සම්පොච්චංගය කියන්නේ. සෝ තථා සතෝ විහරන්තු තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමසං ආපජ්ජති කියලා ඔය ආනන්ද සූත්‍රයේ එහෙම සඳහන්. ඒ විදිහට සතිය ඇති කරගත් පුද්ගලයා ඒ සති සම්බොජ්ජංගය මතු කරගත්තා නම් ඊළඟට කරන්නේ මොකක්ද? තං ධම්ම. ඒ තමාගේ කර්මස්ථානයට අදාළ ඒ කාරණය ධර්ම වශයෙන් මේක පවිචිනති පවිචරති පරිවිමංසනා. ඒ කියන්නේ ධර්ම සොයා බලනවා, හිත උනන්දු කරවා ගන්න ක්‍රමයක්, වීර්ය වඩවා ගන්න ක්‍රමයක්. ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් කියන්නේ ඒ ධර්මයන් මෙනෙහි කරනවා. පවිචිනති සොයා බලනවා. පවිචරති ඒවා හිත හසුරුවනවා. පරිවිමංසං ආපජ්ජති විමසල බලනවා. එතකොට මේ විදිහට කරනකොට වීරය ජනිත වන මේ ධම්මවිචේ සම්බොජ්ජංගය ඒ පුද්ගලයා තුල වැඩෙනවා. ප්‍රඥාවක් තියෙන මෙතන. ධම්මවිචේ සම්බොජ්ජංගය ප්‍රඥාව මතු කරගන්නත් උපකාර වෙනවා. ඊළඟට ඒක තුලින් තමයි ඔන්න විරිය සම්බොජ්ජංගය මතුවේ. අර විදිහට ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයන් සොයා බලන අවස්ථාවේ එතනට වීරිය මතුවෙනවා. ආරද්ධං හෝති වීර්යං අසල්ලීන. වීරයට හැංගෙන ඉඩක් නැහැ. එතකොට හිතට හැංගෙන ඉඩක් නැහැ. වීරය ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ආරද්ධ වීර්ය ඇති පුද්ගලයාට ඊළඟට ඇති වෙන දේ තමයි ප්‍රීතිය. ආරද්ධ වීර්යස උප්පජ්ජති ප්‍රීති නිරාමිස. වීර්ය අනුභව පුද්ගලයාට එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට ප්‍රීතිය ඇති වීමේ ප්‍රතිඵලයක් ඇටියට දක්වන ප්‍රීති මනස කායෝපි පස්සම්බති. ඒ විදිහට නිරාමිස ප්‍රීතියක් ඇති වුණාම එහි ප්‍රතිඵලයක් වශයෙන් කායත් සංසුන් වෙනවා, සිතත් සංසුන් වෙනවා. ඊළඟට පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සංසුන් කායයේදී සැපයක් ලබන හේතනත්තාගේ සිත සමාධිමත්. ඔන්න සමාධි සම්බොජ්ජංගයත් ඒකම ආවා. ඒ සමාධි සම්බොජ්ජංගය ලැබුණට පස්සේ ඊළඟට තියෙන උපේක්ඛා. ඒක පිළිබඳව කියවෙන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛති. කියලා හිත සමාධිමත් වුණාට පස්සේ තවත් දඟලන්න උත්සාහ කරන දෙයක් නැහැ. ඒක රැක බලා ගන්න. ඒකට උපේක්ෂාව අවශ්‍යයි. ඒ සමාහිත සිත ගැන හොඳට උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. මදහත් බවකින් බලාගෙන ඉන්න. මේ උපේක්ෂාව සම්බොජ්ජංගයක් හැටියට තවත් විදිහකින් වැඩගත්. මක් නිසාද? යථාභූත ඥානයට හොඳ පදනමක් මේ උපේක්ෂාව. තත්ත්ව පරිදි දැන ගැනීමට මේ උපේක්ෂාවත් අවශ්‍යයි. මදහත් බව සමාධිය ආරක්ෂා කර ගැනීමට වගේම අර අවබෝධයටත් උපකාර වෙනවා. ඔන්න එතකොට බොජ්ජංගාත. ඊළඟට තිබෙන අවසාන ධර්ම කොටාසිය තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර ඊ타ත්ම උසස් හැටියට සැලකෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ නම් කිරීමේ තමුත්තක් වෙනවා. අර අනික් හැම ධර්ම කොටාසියක්ම නම් වෙන්නේ බහුවචනාන්ත. චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි, පංච බලානි, සත්ත බොජ්ජංගා ඔක්කොම බහුවචනාන්ත. නමුත් මෙතන හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තවයි තිබෙන්නේ. මේ නැගින්නේ නියම වශයෙන්ම මාර්ග සමාධියයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේ මාර්ග සමාධියේ ඊට උපකාර වන අංගෝපාංග සහිතව ඉදිරිපත් කිරීමක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්වුම් කිරීම. ඒක නිසා ඒක වචනාන්තව තිබෙන හැටියට අපිට හිතා ගන්න පුළුවන්. මේ කාරණේ මහා චත්තාරිස්ක සූත්‍රයෙන් උත්තරී වෙනවා. මේ සූත්‍රය ආරෂ්ඨාංගික මාර්ගයේන විශේෂ ධර්ම විග්‍රහ කරන සූත්‍රයක්. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න නගලා පිළිතුරු දෙනවා. අතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාර. මහණෙනි, උපනිශ්‍රය සහිත පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය කවරේද? උපනිෂා කියලා කියන්නේ යමකට ළඟින් ඉඳගෙන උපකාර කරන ප්‍රත්‍ය ධර්මයට. පරිස්කාර කියන්නේ පිරිකර.
ඒත්තර ප්‍රත්‍ය වශයෙන් උපකාර කරන දේවල් කියන අදහස ගන්න පුළුවන්. එතකොට ආර්යෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛා. උපනිශ්‍රේ සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කවරේද කියලා ප්‍රශ්න නගලා. ඒක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ සියතිගන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. අර හත දක්වන මුලින් තිබෙන යා ඉමේහි සත්‍යෙහි යංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා ආදී වශයෙන් මෙතන කියවෙනවා. මේ අංග හතෙන් කිසි සිතෙහි යම් කිසි එකඟ වීමක් තියෙනවා නම් අන්න ඒකයි ආර්ය සම්මා සමාධිය ඇටියට ගැනීම. එතකොට සම්මා සමාධියමයි නියම විදිහට මාර්ගය. ඒකට උපකාර වන අංගෝපාංග සහිතව කියන අදහසගෙන දෙන්නයි ඒක වචනයෙන් තබලා තියෙන්නේ. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. නැත්නම් කියන්න තිබුණේ මග්ගංගා කියලා. ඒකත් බහුවචනාන්තව නම් කරන්න තිබුණා. මේක ඒකකයක් හැටියට මෙතන තියෙනවා. එක්තරා වැදගත් අදහසක්. එක්තරා වැදගත් අදහසක් මක් නිසාද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අර සියලුම බෝධිපාක්ෂික ධර්ම වලින් එකතු කරගෙන ආපු මුළු බලවේගය මෙතනදී එකතු කරලා ගන්නවා. මෙතනදී ඒකීභූත කරලා ගන්නවා. ඒ වගේම ඊළඟට බුදුරජාන් වහන්සේ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී තවදුරටත් විග්‍රහ කරනවා මේක එක්තරා වැදගත් අංගයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගැන මෙහෙම කියවෙනවා. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගම. මේ සූත්‍රයේ කීප තැනක සඳහන් වෙනවා මේ සම්මාදිට්ඨිය පෙරට වීම ගැන. ඒ වගේම සම්මාදිට්ඨියෙන් පහන් දොයන් වදා. මේ සම්මාදිට්ඨිය දෙආකාරයයි මම කියන්නේ. අතිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. අතිවික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ග. සම්මාදිට්ඨිය දෙවැදෑරුම් එකක්. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා නමින් හඳුන්වනවා. එකක් සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ වන උපදී විපාක ගෙන දෙන්නා වූ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තර මග්ගං. ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් තිබෙන සම්මාදිට්ඨියකුත් තිබෙනවා. කියලා ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර මුලින් කියාපු සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදී විපක්කා කියන එක පොදුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනකොට නිතර සඳහන් වෙන දසවත්තුක සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අතිදින්නම් අතිහිතං අතිහොතං අතිසුකට දුකතානං කම්මානං පලං විපාකෝ ආදී වශයෙන් දාන යාග හෝම පව්පින්න ආදී යම් කිසි ඵල විපාක තියෙනවා. මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පීක් ඇත ආදී වශයෙන් තිබෙන අන්නේ සම්මාදිට්ඨිය තමයි අර සාසවා පුඤ්ඤ භාගියා උපදී වේපක්ක. පුඤ්ඤ පක්ෂයේ වන සංසාරේ උපදී විපාක ගෙන දෙන්නා වූ ඒ සම්මාදිට්ඨිය. ඒක ගැන වැඩි කියවෙන්නේ නැහැ මේ සූත්‍රයේ. ඊට වඩා අවධානය යොමු කරන්නේ අන්න අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකට. මාර්ගාංග වශයෙන් පහළ වෙන සම්මාදිට්ඨිය කුමක්ද කියන එකයි ඊළඟට තෝරන්නේ. එතන කියවෙන්නේ අර මාර්ගචිත්ත අවස්ථාවේදී මතුවන සම්මාදිට්ඨිය. ඒක අරියා අනාසවා අනාශ්‍රවයි. ලෝකුත්තර ලෝකේ නිතර වෙන්නට උපකාර වන්නා වූ සම්මාදිට්ඨිය. ඒක හඳුන්වන්නේ මේ විදිහටයි. යාකෝ භික්ඛවේ ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මග්ගං භාවයතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්ම විචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංග අයං භික්ඛවේ සම්මාදිට්ඨි ආර්යා අනාසවා ලෝකුත්තර මග්ගං. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ඒ ආර්ය පුද්ගලයාගේ සිතේ ඇති වෙන යම් ප්‍රඥාවක් වේද පඤ්ඤේන්ද්‍රයක් වේද පඤ්ඤා බලයක් වේද ධම්මවිචේ සම්මෝධ්‍යංගයක් වේද සම්මාදිට්ඨියක් වේද ඒ කියන හැම එකකින්ම හඳුන්වන්නේ අර ප්‍රඥා චෛතසිකය. අන්න ඒකට මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. මේ අවස්ථාවේ මේ පුද්ගලයාගේ සිතේ පහළ වන අර නිවනට යොමු වූ ප්‍රඥාව. මේ ඉන්ද්‍රිය ධර්ම වල ඉඳලා ඉහළට තියෙන ඒවා ඔක්කොම අර සම්බොජ්ජංග ආදී ඒ වගේම මාර්ගාංග පිළිබඳව ලෝකෝත්තර පැත්ත ගැන කියනකොට එතන සඳහන් වෙන පද හතරක් තියෙනවා. සම්මාදිට්ඨින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පොස්සග්ග පරිණා. අන්නර ඉහළ මට්ටමේ සම්මාදිට්ඨියයි ඒ කියන්නේ.
නිවන අරමුණු කරගත්තු සම්මාදිට්ඨිය. එතනදි තමයි මේ ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් උද්‍යත්තගාමිනී පඤ්ඤා ආදී වශයෙන් කියන ඒ ප්‍රඥාවයි මෙතන ගැනීම. කලින් කිව්ව කම්මසගතා සම්මාදිටිය නොවේ. ඒ වගේම මේ පාඨයෙන් අපිට හෙළි වෙනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල අර කලින් දිනු කරගෙන ආපු ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී හැම එකක්ම අන්තර්ගත බව. මෙතන වචන මාලාවක් නිකමට දැක්වුවා නොවේ. එතනේ කියවෙන ප්‍රඥාව හැඳින්වීමේදී අර බල අතර තිබුණු මේ ප්‍රඥාවත් ඉන්ද්‍රිය අතර තිබුණු ප්‍රඥාවත් බොජ්ජංග අතර තිබුණු මේ ධම්මවිචේ සම්බොජ්ජංග වශයෙන් පෙනී සිටින දේවල් හැම එකකම සාරය මේ ආර්ය මාර්ග අවස්ථාවේදී ඒ පුද්ගලයා තුළ මතුවේ. ඒක පිට කරගන්න. ඔන්න ඒ විදිහට සම්මාදිට්ඨිය ගැන තෝරනවා. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ අංග පහ පිළිබඳවම දෙවැදෑරුම් හැඳින්වීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. දෙවැදෑරුම් කීවේ සම්මාදිට්ඨිය වගේම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ අංග පහටම සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කිව හැකි පැත්තකුත් තියෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා කිව හැකි පැත්තකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරනකොට දැක්වෙන විග්‍රහය ප්‍රකටයි. මෙතන මේ මාර්ග අවස්ථාවේදී දැන් සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන දේවල් ගැන. ඒවා මාර්ග චිත්තයේදී පෙනී සිටින්නේ සතර ආකාර වචී දුස්චරිත වලින් වෙන්නේ. ඒ වගේම තුන් ආකාර කාය දුස්චරිතයෙන් වෙන්නේ. මිච්ඡා ආජීවයෙන් වෙන්නේ වශයෙන්. චතුහිපි වචී දුස්චරිතේ ආරති විරති පටි විරති වේරමණී කියන වචනේ යොදනවා. විරති චෛතසිකයයි එතන. විරති චෛතසිකයයි එතන නියෝජනය කරන්නේ. සාමාන්‍ය ලෝකයේ කයින් වචනෙන් කරන ක්‍රියා නොවේ. ඒ අවස්ථාවේ ඒවයින් වෙන්වීම වශයෙන් නැති කරගත්තු මුලින්ම ඒවයින් වෙන්වීම නිසා තමා තුළ ඇති කරගත්තු විරති චෛතසිකයයි මෙතනදී නියෝජනය කරන්නේ. මේ කියාපු මාර්ගාංග තුන. එතකොට මේ පහ හිමයි ඊළඟට අනිත් තුන. ඒ හැම අංගයක් පිළිබඳවම පරිවාර වශයෙන් දක්වනවා. මේකත් මේ අමුතුම හැඳින්වීමක්. ඒ කියන්නේ ඒ කලින් කිව්ව අංග පහම සම්පූර්ණ වීමට උපකාර වෙනවා සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම. මේ සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් අර කියාවු අංග හැම එකකටම පරිවාර වශයෙන් සිටිනවා. අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. උපමාවකින් කියනවා නම් ඔය ලොකු කෙනෙක් එනකොට ඉස්සරහිනුත් එක්කෙනෙක් දුවගෙන යනවා. පස්සෙනුත් එක්කෙනෙක් දුවගෙන යනවා. තව පරිවාර වශයෙන්ුත් සිටිනවා. අන්න ඒ විදිය වැඩක්. මේ මාර්ග චිත්තයේදී අරවට අත දෙනවා. සම්මා දිට්ඨිය මඟ පෙන්වනවා මෙන්න මෙහින් යන්න කියලා. ඊළඟට සම්මා වායාමයෙන් අර සම්මා සතිය ඒකට අයිති කෘත්‍ය කරනවා. මිච්ඡා පැත්ත අතහැරලා ඕන සම්මා පැත්ත සම්පූර්ණ කරගන්න. ඔය විදිහට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම තුන අර මාර්ග චිත්ත අවස්ථාවේදී අනිත් පහට අත දෙනවා. අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා එතන යොදලා තියෙනවා. ඒකට ආයර අනිකුත් කියාපු තුනක් පසුව සඳහන් කරලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තවත් වැදගත් කාරණයක් තමයි මේ සම්මා දිට්ඨිය පෙරට වීම. මේක විශේෂයි. මේ සම්මා දිට්ඨිය පෙරමුණු වීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂ කාරණයක්. ඒකත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා ඒ වගේම ඒ වායේ ක්‍රමානුකූලත්වයට එක්කම. తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. සම්මා වායාමස්ස සම්මා සති පහෝති. සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති. සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති. ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සේඛෝපාතිපදෝ දසංග සමන්නාගතෝ අරහා හෝති. ඒ කියන්නේ මහණෙනි එහිලා සම්මා දිට්ඨිය පෙරටු වේ. කෙසේද සම්මා දිට්ඨිය පෙරටු වෙන්නේ? පෙරටු වෙලා කරන වැඩයි ළඟට කියන්නේ. සම්මා දිට්ඨිස්ස කියලා කියන්නේ එතන පුද්ගල වාචී.
සම්මා දිට්ඨිය ඇති තැනට සම්මා සංකප්ප ප්‍රභව වෙනවා ඇති වෙනවා හට ගන්නවා. ඒක ක්‍රමානුකූලත්වයෙන් පෙන්වන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති තැනට තුළ සම්මා සංකල්ප හොඳ සංකල්ප ඇති වෙනවා. ඒ විදිහට සම්මා සංකල්ප ඇති තැනට ඒවා මෝරා යාමේ සම්මා වාචා ඇති වෙනවා. සම්‍යක් වචනේ ඇති තැනට යථාවාදී තථාකාරී විදියට වගේ ඒ තුලින් සම්මා කම්මන්තය මතුවෙනවා. ඊළඟට සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා කම්මන්තය ඇති තැනට සම්මා ආජීවය ඇති පුද්ගලයා තුල සම්මා වායාමය හට ගන්නවා. සම්මා වායාමය ඇති පුද්ගලයා තුල සම්මා සතිය ඇති පුද්ගලයා තුල සම්මා සමාධියත් ඇති වෙනවා. පමණකින් නවතින්නේ නැතිව සම්මා සමාධිය ඇති පුද්ගලයා තුල සම්මා ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන වශයෙන් ලැබෙනවා. ඊළඟට සම්මා ඥානස සම්මා විමුක්ති හොති. මේ විදිහට අංග 8කින් සමන්විත සේකෝ පාටිපදෝ මෙතනත් පාඨාන්තර පටලැවිලි තියෙනවා. නමුත් නියම පාඨය හැටියට ගන්න තියෙන්නේ අට්ඨංග සමන්නාගතෝ සේකෝ පාටිපදෝ. සේකෝ පාටිපදෝ කියන්නේ ප්‍රතිපදාවේ හික්මෙන සේඛය. අංග 8කින් සමන්විත වූයේ වේ. ඊළඟට දසංග සමන්නාගතෝ වරහා හෝති. අංග 10කින් සම්පූර්ණ වුණාම අර සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒවායිනුත් සම්පූර්ණ වුණාම තමයි රහත් වෙන්නේ. ওই විදිහට දක්වනවා. මේ සම්මාදිට්ඨිය පෙරට වීම පිළිබඳ මේ ධර්මතාවය ඊටම වැදගත් විදිහට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්කම සංසන්දනය කරලා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ එක්තරා සූත්‍රයක කියනවා. මිච්ඡා දිට්ඨිකස බිකවේ පුරිස පුද්ගලස්ස යංචේව කාය කම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්න යංච වචී කම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්න යංච මනෝ කම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්න යාජ චේතනා යාජ පත්තනා යෝච පනිදී යච සංඛාරා සබ්බේති ධම්මා අනිත්ඨාය අකන්තාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තන්ති තං කිසි හේතු දිට්ඨි බිකවේ පාපික මානේ මිච්ඡා දිට්ඨියති පුද්ගලයාගේ යම් කාය කර්මයක් වේද ඒ තමාගත් මිත්‍යා දෘෂ්ටිය අනුව මේ කාය කර්මයක් හැඩගැහෙනවා. යථා දිට්ඨි සමත්තං සමාදින්න. තම අල්ලාගත් දෘෂ්ටි ආකාරයටම ඒ කාය කර්මයක් යන්නේ. ඒකත් මිත්‍යා වෙනවා. වචී කර්මත් මිත්‍යා වෙනවා. මනෝ කර්මත් මිත්‍යා වෙනවා. එපමණක් නෙවෙයි. යාච චේතනා යාච පත්තනා යෝච පනිදී යච සංඛාරය. යම් චේතනාවක් වේද යම් ප්‍රාර්ථනාවක් වේද යම් ප්‍රනිධියක් වේද යම් සංස්කාරය වේද සූදානම් වීම ආදී චෛතසික වශයෙන් කරන යම් සංස්කාරය වේද ඒ හැම එකක් අනිත්‍යයි අකන්තයි අහිතයි අමනාපයි දුක්ඛයි සංවත්තං. ඒ ඔක්කොම අනිෂ්ට අකාන්ත අමනාප අහිත පැත්ත පිණිස හේතු වෙනවා. සංකේත හේතු. එමක් නිසාද පිට්ඨි බික්කවේ පාපික. මේ දෘෂ්ටිය පාපී. පාපී දෘෂ්ටිය නිසා ඒක අනුමයි අනිකුත් ඒවා ඔක්කොම හැදෙන්නේ. ඊළඟට උපමානකුත් දෙනවා. හරියට අර කරිවිල ඇටයක් කොහොඹ ඇටයක් එහෙම පැලකලාම ඒ වගේම තිත්ත ලැබු ඇට ආදිලක් පැලකලාම ඒකට උරා ගන්න පටවි රසය ආපෝ රසය දියසීරා ඒ හැම එකකින්ම ඇති වෙන්නේ තිත්ත ඵලයක්. ඒව තිත්ත බවටපත් වෙනවා. මිච්ඡා දිට්ඨියන් වගේ ඒවා ඒ විදිහට. ඊළඟට සම්මා දිට්ඨිය ගැනත් ඒ විදිහට ප්‍රකාශ. සම්මා දිට්ඨිකස දිකේ පුරිස පුද්ගලස්ස යං චේව කාය කම්මං යං ච වචී කම්මං යං ච මනෝ කම්මං යථා දිට්ඨි සමත්තං සමාධිය. යාච චේතනා යාච පත්තනා යෝච පනිදීච සංඛාරා සබ්බේතේ ධම්මා ඉත්ථාය කංකාය හිතාය මනාපාය සුඛාය සංවත්තං. ඒ හැම එකක් නිෂ්ඨකාන්ත මනාප තත්වයටපත් වෙනමක් නිසා. සංකීසේ හේතු දිට්ඨි දිකේ භද්දික. මේ දෘෂ්ටිය භද්‍ර යහපත්. මොනවායි කාරණේ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිකුත් ධර්ම කොටාශ වල නැති විශේෂ ලක්ෂණය දෘෂ්ටිය පිළිතුරු. මක්නිසාද පුද්ගලයාගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට දෘෂ්ටිය මුලට ගත යුතුව තිබෙනවා. ඒ දෘෂ්ටිය අනුව තමයි සිතිවිලි අනුව තමයි වචන අනුව තමයි ක්‍රියා අනුව තමයි මේ විදිහට මුළු ජීවිකාව. ඒ අනුව අනිකුත් භාවනා වශයෙන් නැතිවන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි හැටියට දක්වන ඒ ගුණ ධර්ම. ඔය අනුව තිත්‍ය පෙරට වීම විශේෂයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තවත් විශේෂ තැනක් ලැබෙන්නේ
බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තියෙන නිසා. මේ ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍රවල එහෙම කතමාච සාභික්කවේ මධ්‍යමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධාත ආදී වශයෙන් එතන කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තිබීම ඒක කාටත් වගේ ප්‍රකට කාරණා. නමුත් ඒකේ මූලික අදහස සමහර විට වර්ධවල වටහා ගන්න ගතියක් තියෙනවා. දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්ත දෙක හැටියට දක්වන්නේ කාමසුඛල්ලිකාණ යෝගය, අත්තිකිලමථාන යෝගය. මේ දෙකට අතර තිබෙන මධ්‍යම පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ එතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ මධ්‍යම කියලා කියනකොට සාමාන්‍ය අදහසක් තියෙනවා. අර කාමසුඛල්ලිකාණ යෝගයෙන් 150කුත් අත්තිකිලමථාන යෝගයෙන් 150කුත් අරගෙන කෘත්‍රිම වශයෙන් සංයෝග කළාම බද්ධ කළාම මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලැබෙනවා කියලා. සමහර කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තිබෙන ඊට වඩා ගැඹුරු අදහසක් ඇත්ත වශයෙන්ම මේ මහා චත්තාරීක සූත්‍රයෙන් අපිට මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුරු අර්ථය මතු කරගන්න පුළුවන්. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ අර විදිහට අර බද්ධ කිරීමක් නිසා නෙවෙයි. 150ක් අරගෙන සංයෝග කිරීමක් නෙවෙයි. මෙතන තියෙන්නේ අර කාම සුඛල්ලිකාණ යෝගයට යටින් තිබෙන දෘෂ්ටිය, අත්තිකිලමථාන යෝගයට යටින් තිබෙන දෘෂ්ටියත් ඒ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරලා මේ දෘෂ්ටි දෙකෙන් සිදුවෙන්න පුළුවන් නොමඟ යාම වළක්වලා පුදුම විදියේ මැදුම් මඟක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදිරිපත් කිරීම. මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවනි. අර කාමසුඛල්ලිකාණ යෝගයට කෙනෙක් නැඹුරු වෙන්නේ නාස්තික දෘෂ්ටියේ පිහිටලයි. ඒ කියන්නේ මෙතනින් එහාට උත්පත්තියක් නැහැ. ජීවත් වෙන තා කෝණ හැටියට පෞපින් පිළිබඳ සැලකිල්ලක් නැතිව ජීවත් වුණාට වරදක් නැහැ කියලා උච්ඡේද දෘෂ්ටිය. ඒක නාස්තික දෘෂ්ටිය කියලා ගත්තාම වඩාත් පැහැදිලියි. නාස්තික කියලා කියන්නේ නැත කියලා කියන එකයි. අපි අර දසවස්තික සම්මාදිට්ඨිය ගැන කියනකොට එතන කියුනේ ඇත කියන එක. අතිදින්නම් අතිඨං අතිහුතං අතිසුකට දුක්ඛානං කම්මානං ඵලං විපාකෝ විපාකෝ අත්‍යයන් ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිමාතා අතිපිතා අතිසත්තා උපපාතික අති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මගතා සම්මාපටිපන්නා යේ ීමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිගතවා පවේදෙන්ති ආදී වශයෙන් දන් දීම කියලා දෙයක් ඇත, යාග හෝම කියලා දෙයක් ඇත, ඒ වායානි සංවිපාක වශයෙන් දෙයක් ඇත කියන එකයි පව් ඇත, පින් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මාවික ඇත, පීක ඇත ආදී වශයෙන් කුසල කිරීමට උපකාරී වන එක්තරා පදනම් වන එක්තරා උපන්‍යාස නැත්නම් එක්තරා මත සමූහයක් තමාගේ කර්මය තමාට අයිති කියන අදහස මතු කර දෙන අදහස් කීපයක් මේ කම්ම සකතා සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් කළ සාසව පුණ්‍ය භාගීය පක්ෂය. නමුත් නාස්තික දෘෂ්ටියේ තියෙන ඒකෙම අනිත් පැත්ත. නැතනත කියන එක. එතකොට පටිච්චසමුප්පාද විග්‍රහයේදී අපි මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අදහස ගැන සඳහන් කළා. ඒක දාර්ශනික පැත්තකින්. දැන් මෙතන ආචාරවාදාත්මක පැත්ත. ආචාර ධර්ම අනුව කල්පනා කරලා බැලුවොත් ඒ විදිහේ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට මේ වයින් මිදෙන්න බෑ. මොකක් නිසා මේක ආශ්‍රව සහිතයි. සාසව. ඒ ආශ්‍රව තිබෙන තාක් කාමාශ්‍රව, භවආශ්‍රව, විද්‍යාශ්‍රව, සත්‍යාසුල තිබෙන තාක් දෘෂ්ටි මාත්‍රයෙන් මේවායේ විපාක වලින් ගැලවෙන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කම්මසකතා සම්මාදිට්ඨියේ ඒ වට තැනක් දුන්නේ. අර කාංශකල්ලිකාණ යෝග මාර්ගයේ යන ඒ උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටිය ගත්තු අය නැත කියන පෙළට බුදුරජාණන් වහන්සේ ඇත කියන මේ මතය ඉදිරිපත් කළා. ඔන්න එතකොට එක පැත්තක් ඒකින් සංසිඳුණා. ඊළඟට අනිත් පැත්ත බලමු. එතන නැවතුනේ නැහැ බුදුරජාණන් වහන්සේ. මෙතන විශේෂයෙන්ම කියවුණා අරියා අනාසව ලෝකුත්තර මංගල. මේ ආර්ය අනාශ්‍රව අතන සාසව මෙතන අනාසව. සිස්ට ගලාගෙන යන ආශ්‍රවයන් යම් අවස්ථාවක මෙල්ලන්න පුළුවන් ශක්තියක් ඇති වුණා නම් එහෙනම් අර ලෝක සම්මත වලට යට වෙන්නේ නැහැ. අනික නිසා තමයි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. මේ ලෝකෝත්තර මොහොතේදී ඉතාමත් සියුම් කාරණයක් මෙතන තියෙනවා. මෙතෙන්දී නිරෝධයයි බලන්නේ. නිරෝධයට මුහුණ දීලායි ඒ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා දිට්ඨිය ඇති කරගන්න.
අර කම්මස්සගතා සම්මාදිට්ඨිය සමුතිය පැත්තට මුණ දාලා අරියානාසවා ලෝකුත්තරා මග්ගංගා නමින් හඳුන්වන දක්වන මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය නිරෝධයට මුණ දාලා. ඒක නිසා තමයි විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, උස්සග්ග පරිණාමී කියලා කියන්නේ. මේ නිවන අරමුණු කර ගැනීම නිසා තමයි ඉඩක් තියෙන්නේ අනිමිත්ත, අපනිහිත ශුන්‍යතවලට. අපි මේවා ගැන හුඟක් කතා කළා කලින් දේශනවලදී. සමහර විට මේ දේශනා ඇහෙන අවස්ථාවල සමහර කෙනෙකුට බයගුත් ඇති වෙන්නේ නැහැ. හෝ එතකොට අපිට මවෙක් පියෙක් නැහැ නේද? මොකක්වත් නැහැ නේද කියලා. භයක් පවා ඇති වෙනවා. ශූන්‍යතා කියන වචනේ ඇසෙනකොට. මේ අර කාරණේ හරියට වටහාන ගැනීම නිසා. මේ බැදුම් පිළිවෙතේ ගැඹුර මෙතනින් එළි වෙනවා. අර සාසව පුඤ්ඤ භාගී අපුඤ්ඤ නොවේ. අපුඤ්ඤ වලට ඉඩ දෙනවා නම් බුදුරජාණන් වහන්සේටත් අර නාස්තික දෘෂ්ටිය කියන්න මගේ කියන්න තිබුණා. මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත කියලා. නමුත් කර්මයේ ධර්මතාව අනුව කම්ම සකා, කම්ම දායහදා, කම්ම යෝනි, කම්ම බන්දු ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ කර්මය ගැන ප්‍රකාශ කළ කාරණේ අනුව අර අවිද්‍යාව තෘෂ්ණාව ඇතිතා සත්‍යය ඒ තමාගත්තු සම්මුතිය උඩ ඉඳලා කර්ම රැස් කරනවා. ඒ වාට විපාක ගෙවන්න ඕන. ඒවයි විපාක විඳින්න වෙනවා. අන්න ඒක නිසා ඒවා සාසව පුඤ්ඤ භාගය. අපුඤ්ඤ නෙවෙයි පුඤ්ඤ භාගය. පින් පැත්තටයි. අවශ්‍යව සහිතයි. නමුත් පින් පැත්තටයි හුරු. උපදි විපාක ගෙන දෙන. සංසාරේ භවභෝග සම්පත් ආදී වශයෙන් එහෙම නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ ආත්ම භාව පවා ලබා දෙන උපදි විපාක. උපදි විපාක ගෙන දෙන ඒක හොඳයි. ඒක හොඳ පහළ මට්ටමේ නමුත් ඒ සම්මාදිට්ඨිය හොඳයි අර උච්චේ දෘෂ්ටියට වැඩිය. ඊළඟට අනිත් පැත්ත. එහෙම රැඳිලා ඉඳලත් බෑ. මේ භවයෙන් මිදීමකුත් තිබෙන්න ඕන. අන්නේ පැත්ත තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. එතනදි තමයි අර අනිමිත්ත අපනිත ශුන්‍යත. මේ වායේ මේ නිමිති ගැනීම යම් අවස්ථාවක සිතෙන් අහක් කරගත්තා නම් මේ වායේ ප්‍රනිධිය ඇති කර ගැනීම මේ වැත්ත වශයෙන්ම වසවත්තන වශයෙන් කල්පනා කරන්නේ නැතිව අනාත්ම වශයෙන් සලකනව නම් ඒක සලකලා අනිමිත්ත අපනිත ශුන්‍යත කියන මේ මොක්ක මතු කර ගැනීමෙන් තමයි මේ භව නිරෝධය ලබා ගන්න පුළුවන්. නිවන ලබා ගන්න පුළුවන්. ඒකටත් ඉඩ තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න දැන් හෙළි වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් මඟක් කියන්නේ මොකක් නිසාද? දැන් සමහර විට යෝගී ජීවිතයේ පවා ওই ප්‍රශ්නේ පැන නගිනවා. මුගක්ම මහන්සියලා උත්සාහ කරනවාද? එහෙම නැත්නම් හොඳට සපහසු ඇතිව ජීවත් වෙනවා. දෙකට මැදින් තියෙන එකයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සමහර විට කෙනෙක් හිතන්නේ. නමුත් මේකේ ගැඹුරු පක්ෂය මෙතනයි තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේම දෙආකාර විග්‍රහය තුලින් අපට මතු කරගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ මූලික අදහස. ඔන්න ඔය මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුර නිසා තමයි බුදුරජාන් වහන්සේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ අග්ගප්පසාද සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ යාවතා වික්‍රේ ධම්මා සංඛතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අග්ගං අක්ඛාති. ලෝකේ යම් තාක් සංඛත ධර්මයෝ වෙද්ද ඒ වාතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අග්‍රයයි සැලකේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඛත තමයි. ඒක නිසා තමයි අපි අර හේතු ප්‍රත්‍ය අනුව සම්බන්ධයක් එහෙමත් දැක්කේ. සංඛතේ හොඳ නැහැ තමයි. නමුත් මේ සංඛතේ උපකාර කරගෙන අසංඛත ගාමී මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මෙතන දක්වලා තියෙන්නේ. මේක තමයි බුදු කෙනෙකුන් විසින්ම ලෝකයට පෙන්වුම් කළ හැකි ඊටාම සියුම් සත්‍ය, ගැඹුරුම සත්‍ය. මේක පහසුවෙන් කෙනෙකුට සොයා ගන්න බෑ. මක් නිසාද? ප්‍රශ්න පටලවා ගන්න. එක්ක ඒකාන්තයකට යනවා. උච්ඡේද දෘෂ්ටිය රැඳෙනවා. නාස්තික දෘෂ්ටිය අනුව ගිහිලා කාමසුකල්ලිකාණු යෝගී අන්තයට යනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය අරගෙන මේක ගලව ගන්න අත්තිකිලමතාන යෝගයට නැඹුරු වෙනවා. ශාස්ත්‍ර දෘෂ්ටි. යම්කිසි ආත්මයක් තියෙනවා මේක වෙන් කර ගන්න ඕන කියලා අනිත්‍යවල වලින් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහ බුදුම ධර්මයක්. මෙතනින් පියන්නේ මේ කාරණේ අමුතුවෙන් මේ දේශනයේදී ප්‍රකාශ නොකළ කලින් අවස්ථාවල් වල අර දැලිපිහි මැදීම් වැනි උපමා වලින් පෙන්වන්නේ ඒකමයි. මේ හැම එකකම තියෙනවා අල්ලගන්නේ නැති ගතියක්. අර අතම්මයතා වශයෙන් සඳහන් කළෙත් ඒක. එකක් තව එකකට. ඒක තවත් එකකට. ওই දෙයට උපකාර කරගෙන තල්ලු කර දැමීම. හතවිනිත උපමාදීන් දැක්ුවෙත් ඒකම.
මේ මධ්‍යම ප්‍රතිපදාවම. මක්නිසාද? මෙතන මේ විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සක්ක පරිණාමී වැඩිත් කිරෙන්න ඕන. ඒකට මේ වයින් ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. සාංශාරික ජීවිතේ. නමුත් ඒවා අල්ලගන්නේ නැහැ. ඒවායේ බැඳෙන්නේ නැහැ. එකකින් අනික් එක තල්ලු කරලා දානවා. ඕකමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ හැම එකක්ම සංකල්පණය වෙලා තියෙනවා, සම්පූර්ණ වෙලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම ප්‍රමාණිකූලයි කියලා අපි සඳහන් කළේ ඒක නිසා. මේ කොටස් එක එකක අභ්‍යන්තර සංවිධානයක් මහ බුදුමයි. මුලින් ඉඳලාකට බැලුවත් මේක හරියට එන්නේ රෙන්චි පිටක් වගේ. එක පැත්තකටත් හොඳ සම්බන්ධයක් තියෙනවා. සමහර විට මැද ඉඳලා දෙපැත්තට විග්‍රහ කරගෙන ගියත් එතනත් මහ පුදුම සම්බන්ධතාවක් තියෙනවා. සමහර ඒවායි වැදගත් මැදේ අගටයි තියෙන්නේ. අරව මෝරගෙන ගිහිල්ලා ශ්‍රේෂ්ඨම දේ අගටයි තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ඊටත් වඩාම පුදුම විදියට මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන පුද්ගලයෙකුගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කර ගන්න ආකාරය පෙන්වන්න කරලා තියෙනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තිය සඳහන් කරනවා. ආකාශ සූත්‍රයේ ආකාශයේ නොයෙකුත් ආකාරයේ වාතයන් සුළං හමනවා. නැගෙනහිර පැත්තෙන් එන සුළං, බටහිර පැත්තෙන් එන සුළං, උතුරු පැත්තෙන් එන සුළං, දකුණු පැත්තෙන් එන සුළං, සීත සුළං, උෂ්ණ සුළං, ඔය නොයෙකුත් වාතයන් හමනවා. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තිබෙනවා. අර අනිකුත් බොජ්ජංග සියල්ල. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානයත් වැඩෙනවා. සම්මප්පදානයත් වැඩෙනවා. සතර ඉද්ධිපාදත් වැඩෙනවා. ඉන්ද්‍රිය පහත් වැඩෙනවා. බල පහත් වැඩෙනවා. බොජ්ජංග හතක් වැඩෙනවා. ඒ වැඩෙන්නේ ඒක කොහොම වෙනවද කියලා දක්වනවා. ඒවා වැඩෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග පරිණාමින් කියලා කියවු ආකාරයට වඩන්න ඕන. නිවන අරමුණු කරගෙන. එකක්වත් අහක ගියේ නැහැ. එතකොට ඒ වයින් ආපු ශක්තිය සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුදුමාන්ද මේ සම්බන්ධීකරණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අර සියලුම ධර්ම සමූහය මේකට ඇතුල් වෙලා තියෙනවා. මේක තවදුරටත් හෙළි වෙන වටිනා සූත්‍රයක් තමයි මහා සලායතනික සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළෙම අනිකුත් ධර්ම සමූහය ගැබ් වෙලා තිබෙන ආකාරය. අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට නිවන කියන්නේ සලායතන නිරෝධයයි කියලා. සලායතන නිරෝධී නිවන නම් නිවනට උපකාර වන මාර්ගයක් මේ සලායතන ආශ්‍රයෙන්ම දැක්විය හැකිව තිබෙන්න ඕන. ඒකේ වගේම දැක්විය හැකි. ඒ නිසාම තමයි මහා සලායතනික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ ප්‍රවැත්තකින් මේ සංසාර දුක්ඛය ඇති වෙන ආකාරය. මේ සලායතනෙ මුල් කරගෙනම පෙන්වුම් කරනවා. ඊළඟට මේකෙන් ගැලවෙන මාර්ගයක් මේ සලායතනෙ මුල් කරගෙනම පෙන්වුම් කරනවා. චක්කුම් වික්ඛවේ අජානං අපස්සං යථාභූත. රූපය අජානං අපස්සං යථාභූත. චක්කු විඥානං අජානං අපස්සං යථාභූත. චක්කු සම්පස්සං අජානං අපස්සං යථාභූත. යම් පිටං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. තම්පි අජානං අපස්සං යථාභූත. චක්කුස්මින්පි සාරජ්‍යති. රූපේසුපි සාරජ්‍යති. චක්කු විඥානස්මිපි සාරජ්‍යති. චක්කු සම්පස්සේපි සාරජ්‍යති. යම් පිටං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. තස්මින්පි සාරජ්‍යති. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචපාදානස්කන්ධා උපචයං ගච්ඡanti තණ්හාචස්ස පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී සාචස්ස පවඩ්ඩಂತಿ තස්ස කායිකා විදර්ථා පවඩ්ඩಂತಿ චේතසිකා විදර්ථා පවඩ්ඩಂತಿ කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ කායිකා පරිලාහ පවඩ්ඩಂತಿ චේතසිකා විපරිලාහ පවඩ්ඩಂತಿ සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසෙමි කියලා ඔය සම්පූර්ණයෙන්ම සංසාර දුක්ඛය සලායතන ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. චක්ඛායතනය පිළිබඳව ඒ කියන්නේ අස පිළිබඳව අස හරියාකාරව යථාභූත වශයෙන් නොදන්නේ නොදක්නේ ඒ වගේම රූපයන් ඊළඟට චක්කු විඥානේ චක්කු සම්පස්සේ නිසා යම් සැප දුක් නොදුක් නොසුව වේදනාවක් වේද ඒද යථාභූත වශයෙන් නොදක්නා පුද්ගලයා අස පිළිබඳව ඇලෙනවා රූපයන් හැලෙනවා චක්කු විඥානය හැලෙනවා චක්කු සම්පස්සේ හැලෙනවා
ඒ පිළිබඳව සුඛ දුක්ඛ ආදී වේදනාවල ඇලෙනවා. එසේ ඇලුනා වූ සාරත්ත සංයුත්ත සම්මූලස කියලා වචන තුනක් තිබෙනවා. ඇලුනා වූ වෙලුනා වූ මුලා වූ ඒ පුද්ගලයා අස්සාදානුපස්සන. ඒ ආස්වාද පක්ෂය දකිමින් වාසය කරනකොට පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධ පහ එකතු වෙන්න පටන් ගන්නවා. අර පෝනෝ භවිකා නන්දි රාග සාගත තත්ත්‍රාබිනන්දිනී නමින් හඳුන්වන ඒ තැන සතුට වෙන පුනර්භවය ගැන දෙන තණ්හාවත් වැඩෙනවා. ඒ හේතු කොටගෙන ඒ තැනත්තාගේ කායික විඩාවත් කායික පරිලාහයත් සංතාපයත් ඒ හැම එකක්ම වැඩෙනවා. කාය දුක්ඛයත් ඇති වෙනවා. චේතෝ දුක්ඛයත් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට සංසාරික දුක්ඛ සමූහයම සලායතන ආශ්‍රයෙන් ඇති වෙන ආකාරය පළමුවෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්වු කරනවා. ඒ සූත්‍රය අනික් කොටස අපි ඊළඟ දවසට තබමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.